හොඳයි අයිබෝවන් අපි මේ වීඩියෝ එකෙන් එකතු වෙන්නේ ඔයගොල්ලන්ගේ පේපර් ක්ලාස් එකේ මොඩල් පේපර් 4 වල හතරවෙනි මොඩල් පේපර් එකේ සෙකන්ඩ් පේපර් එක සාකච්ඡා කරන්න. ඒතර ඒකෙදි අපි කලින් MCQ පේපර් එක කතා කරා. ඒකෙදි පොඩි ගැටලුවක් ඒ කියන්නේ MCQ වල මේ කියන්න ඕන එකක් එකක උත්තර දෙකක් හරි ආවා. එක මම මුලින්ම කියනවා. හරි මොඩල් පේපර් වල උත්තර එකක මේ උත්තර දෙකකට හරි ආව එදාම එකයි කිව්ව එක ඒක මුලින්ම හදාගෙන ඉන්න ඕනේ. මොකද මේ පේපර් එක අනිවාර්යයෙන්ම හරියටම ඒ කියන්නේ විභාග මට්ටමටම එක්සෑම් ලෙවල් එකටම ඒ ලෙවල් එකටම හදන පේපර් සෙට් එකක් වෙනවා. ඉතින් ඒ නිසා ඒක හරියම ක්‍රමානුකූල විදිහට මම කරනවා. හරි. එකේ අපිට ආපු 24 25 26 27 28 29 30 මානව හෘදය ගැන තියෙන ප්‍රශ්නේ ඒකේ උත්තර දෙකක් හරි දීලා තියෙනවා. එකක් තමයි 3 සහ 5 කියන උත්තර දෙක. හරි 3 5 දෙකම හරි මානව හෘදයේ 30 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න MCQ වල. එතකොට කිව්වේ ඒකේ 3 හරි කියලා විතරයි. ඒකයි මම මේක නතර කිව්වේ. කාටද ගැටලුවක් වුණා. ඊළඟට අපි එන සෙකන්ඩ් පේපර් එක යමු. සෙකන්ඩ් පේපර් එකේ ඩිස්කෂන් එකත් ඔයගොල්ලෝ දැන් දන්නවා ඩිස්කෂන් කරගන්න ඕන විදිය කොහොමද කියන එක. ඔයගොල්ලෝ මුලින්ම පේපර් එකට උත්තර ලියන්න ඕනේ. හරියටම ටයිම් තියලා දැනට ඔයගොල්ලෝ දන්නවා කොහොමද ටයිම්ස් එන්නේ කියලා. ස්ට්‍රක්චර්ඩ් පේපර් එකට පැයයි, එසේ පේපර් එකට පැය දෙකයි. ඒ ස්ට්‍රක්චර්ඩ් වල ප්‍රශ්න හතරක් තියෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට වෙන් කරගන්න පුළුවන් වෙන්නේ පැය කාලෙක පොඩි කාලයක්. යනවා ඒක ලොකු ටාස්ක් එකක් වෙනවා ඔයගොල්ලන්ට. ඒ චැලෙන්ජ් එකක් වෙනවා. ඒ කාලේ පැය කාලක් තුල මුළු ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නෙම කම්ප්ලීට් කරගන්න එක. ඒක බැරි නෑ කරන්න පුළුවන්. ඒකට ප්‍රැක්ටිස් එක ඔයගොල්ලෝගේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ පේපර්ස් අවංකව ඔයගොල්ලෝ වෙලාව කියලා හරියට පැය කාලෙන් ඕල් කරන්න. ඒතකොට ඒ වෙලාව ඇතුළත ඔයගොල්ලෝ ලිව්වා හෝ නැත්නම් ඒ වෙලාවෙන් නවත්තලා පස්සේ පුළුවන් අනුපාඩු හදාගන්න. ටයිම් හදාගන්න එක ටයිම් මැනේජ්මන්ට් එක ඔයගොල්ලෝ තනියෙන් මෙතෙන්දි කරන්න ඕනේ. මොකද ක්ලාස් එකකදී නම් මම පේපර් එක දීලා මම බලන් ඉන්නවා. එතකොට බලන් ඉඳලා වෙලාව ඉවරයි කියලා මම ගන්නවා පේපර් එක. නමුත් ගෙදරදී මේ කරන ක්ලාස් එකේදී ඒක අපේ අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව වහන්න පුළුවන් ඕගොල්ලන්ට. ඔයගොල්ලෝ හරියට අවංකව කළොත් පැහැදිලිවම ඔයගොල්ලන්ට පුළුවන් ඒක වහගෙන අඩුපාඩුවක් නැතුවම හරියටම ක්ලාස් එකකටත් වඩා හොඳට මේ දේ කරගන්න. ඉතින් ඒකට ඔයගොල්ලෝ වගකීම ගන්න ඕනේ. පැය කාලක් හරියටම තියලා ප්‍රශ්නයක් ඉවර කරන්න. අනිවාර්යයෙන්ම පැය 3ක් ඇතුළත කෙසේ හෝ මේ සෙකන්ඩ් පේපර් එක ඔයගොල්ලෝ අවසන් කරන්න ඕන උත්තර ලියලා ස්ට්‍රක්චර්ඩ් 4යි එසේ 4යි. ඒතර සම්පූර්ණ කළා හෝ නැත්නම් පැය 3න් ඉවර කරලා ඔයගොල්ලෝ මාකින් කරන්න පටන් ගන්න ඕනේ. මාකින් කරද්දී මම ඩිස්කෂන් එකේදී ව්‍යුහගත ප්‍රශ්න 4ම සාකච්ඡා කරනවා. ඊට අමතරව එසේ ප්‍රශ්න දෙකක් මේ විදිහට සාකච්ඡා කරනවා. අනිත් එක තමයි උත්තර ලින්ක් එකක් විදිහට දානවා ડોකියුමන්ට් එකක් හදලා. ඒතර ඒකෙන් ඔයගොල්ලන්ට මාකින් කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි කෙලින්ම වැඩි අවශ්‍ය නැහැ විස්තර අවශ්‍ය නැහැ. මම අවශ්‍ය විස්තර මුලින් කියලා තියෙන වීඩියෝ එක සම්බන්ධව මේ පේපර් කරන්න ඕන කොහොමද ඒ දේවල්. හරි. පළවෙනි ප්‍රශ්නේ ඒකේ මුලින්ම ඔයගොල්ලන්ට රූප සටහනක් දීලා තියෙනවා. ඒ රූප සටහන මොකක්ද කියලා බැලුවම මුලින්ම අඳුරගන්න ඕනේ. ඒක ගැටලුවක් නැහැ ඔයගොල්ලන්ට. හරි. මේක දැක්කම ඔයගොල්ලන්ට අඳුරගන්න පුළුවන් වෙනවා. ඔතන ඇසිඩ් සමහරක් සංකර නම් පවා මම ඒකේ ඉතුරු කරලා තියෙනවා. ඉතින් දැක්ක ගමන්ම මේ වෙන්නේ මොකක්ද කියන එක ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගන්න ක්‍රියාවලිය ටිකක් තමයි ශ්වසනය සහ ප්‍රබල සංශ්ලේෂණය. ඒතකොට මේකෙදි ඔය ඇසිටයිල් කොඑන්සයිම් A කියලා ඉංග්‍රීසි වලින් කැලලක් පේනවා. ඊට පස්සේ ඒකෙන් බලන්න කාබන් 6ක ඔය බෝල වගේ තියෙන්නේ. ඒතර බෝල වගේ බෝල 6ක සංයෝගයක් හැදිලා ඊට පස්සේ ඒක 4 බවට ආපහුපත් වෙලා තියෙනවා. හරි. ඒතර ඇසිටයිල් කොඑන්සයිම් A ඊට පස්සේ OAA කියලා එකක් පේනවා ඇති ඔයගොල්ලන්ට. ඉතින් මේක දැක්කමම ඔයගොල්ලන්ට තේරෙනවා මේ දීලා තියෙන්නේ මොකක් කියලාද? ක්‍රෙබ්ස් චක්‍රය. සෛලීය ස්වායු ශ්වසනයේ ක්‍රෙබ්ස් චක්‍රය තමයි ඔකේ සඳහන් වෙන්නේ. එහෙනම් ඒ අනුව මේකෙදි මුලින්ම අහන්නේ ඉහත රූපයේ ප්‍රතික්‍රියා චක්‍රය සිදුවන්නේ ජීවීන්ගේ කුමන ක්‍රියාවලියක් අතරතුරදීද? එතෙන්දි ක්‍රෙබ්ස් චක්‍රය කියලා හරියන්නේ නැහැ. මොන ක්‍රියාවලියක් අතරතුරදී වෙන්නේ කියලා අහන්නේ. එහෙනම් මොන ක්‍රියාවලියද? ප්‍රධාන ක්‍රියාවලිය කියන වැදගත් වෙන්නේ සෛලීය ස්වායු ශ්වසනය. ස්වායු නැතුව ලකුණු දෙන්නේ නැහැ. සෛලීය ස්වායු ශ්වසනය කියලා තියෙන්න ඕනේ. එහෙම ලියලා තියෙනවා ලකුණු දෙකක්. මම ලකුණු ටික සඳහන් කරගෙනම යනවා. ආයෙ මම ලකුණු කියන්නේ නැහැ. මේ කියන ගමන්ම ලකුණු ටිකක් කියාගෙන යනවා. දෙවෙනි එක අහනවා ඊට ක්‍රියාව අතරතුර පහත් ඒවා සිදුවේද යන්න දක්වන්න. හරි. මේකෙදී කියනවා වැරදි පිළිතුරු සඳහා ඍණ ලකුණු දෙනවා කියලා.
ගොඩක් වෙලාවට A level paper එකේ මේ ඔයගොල්ලෝ වැඩි දැකලා නැතුව ඇති. නමුත් ගොඩක් වෙලාවට මයිනස් මාක් දෙනවා කියලා ලොකු කතා බහක් තියෙනවා. හැබැයි එහෙම මයිනස් කියලා ලොකුවට මයිනස් මාක් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හැම කියන එකටම බොහෝ වෙලාවට මයිනස් මාක් දෙනවා නම් ඒක පේපර් එකේ සඳහන් කරනවා. මේවට මයිනස් දෙනවා කියලා. ඒ වගේ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ගේ මේ පේපර් එකට මම දාලා තියෙන්නේ. මෙහෙමයි තියෙන්නේ. සමහර වෙලාවට අර ඔයගොල්ලෝ ලියන්න ඕන එකට ආපස්සෙන් වෙනස් එකක් හරි අර තනිකර බොරු කියලා කියන්නේ අමු බොරු කියන්නේ එහෙම වලියක් තියෙනවා නම් මයිනස් මාක් දෙන්න අවස්ථාවක් තියෙනවා. එහෙම කියන්නේ සම්පූර්ණම වැරදි පිළිතුරක් ලියනවා නම් කිසිම සීකල්පනාවකින් තොරව නේද? එහෙම වගේ අවස්ථාවක දෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් එහෙම ලොකුවට මයිනස් මාක් දෙන්නේ නැහැ. හැම තැනකදීම. අර වර්ධන හැම තැනකදීම මයිනස් මාක් දෙන්නේ නැහැ. මෙතෙන්දී අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඒක හම්බ වෙනවා. මොකද කියලා තියෙනවා. එයම කාබොක්සිල් හරණය. කාබොක්සිල් හරණය කිව්වම ඔයගොල්ලෝ දන්නවා කාබන් ඩයොක්සයිඩ් පිටවීමයි. ඒ කියන්නේ එයම මෙතෙන්දී එහෙම එකක් වෙනවද? ඔව් වෙනවා. CO2 පිට වෙනවා. එහෙනම් සිදුවේ කියලා තියෙනවා නම් හරි. B ඔක්සිකාරක ෆොස්ෆරයිලීකරණය නෑ එහෙම එකක් වෙන්නේ නැහැ. ATP නිෂ්පාදනය වෙන්නේ ඔක්සිකාරක ෆොස්ෆරයිලීකරණය නෙමෙයි ෆොස්ෆරයිලීකරණය. ඒ නිසා ඔක්සිකාරක ෆොස්ෆරයිලීකරණය සිදු නොවේ කියලා තියෙන්න ඕනේ. නැත කියලා දෙනවා ගැටලුවක් නැහැ. නෑ කියන අර්ථය තමයි ඔයගොල්ලන් කොහොමද එන්න ඕනේ. එහෙනම් මේ දෙකට එක ගානේ ලකුණු දෙකයි. මෙහිදී නිපද වෙන ප්‍රධාන ඵලය කුමක්ද? ඔයගොල්ලෝ දන්නවා නිකන් අපි සටහන් කරගත්තොත් ක්‍රිප්ස් චක්‍රය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අර ඇසිටයිල් කාණ්ඩයක් මේ විදිහට එනවා CH3CO වෙන මේ විදිහේ කාණ්ඩයක් තමයි එන්නේ. මේ කාණ්ඩය ලබා ගන්නවා කවුද? ඔක්සලෝ ඇසිටේට් විසින්. මෙයා මේක ලබා ගන්නවා. මේ දෙන්න මෙයා මේක ලබා ගන්න පත් වෙනවා කවුරුවටද? සිට්‍රික් අම්ලය බවට. එයා කාබන් 6ක තියෙනවා. එතකොට මේ කාබන් 6ක කෙනා ඊට පස්සේ පිළිම කියන ප්‍රතික්‍රියා දාමයක් ඔස්සේ ගිහිල්ලා කාබන් යනවා කියලා දාපුව ඔක්සිජන් ඇසිටේට් පුනර්ජනනය කරනවා කියලා. එතකොට මේ අතරතුර වෙන සිදුවීම් මේ අතරතුර හැදෙන්නේ මොනවද? ඒවා ඕගලන්ට අවශ්‍යතාවයක් නැහැ. මේකෙදී හැබැයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ වෙන්නේ මොනවද කියන එක ප්‍රධාන වශයෙන් කාබොක්සිල් හරණයක් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් පිටවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම සංයෝග විවිධ සංයෝග නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. NADH සහ FADH2 ඊට අමතරව ATP. සරලව ක්‍රිප්ස් චක්‍රය මට මේ විදිහට සටහන් කරන්න පුළුවන්. ඒ අනුව මේකේ අහලා තියෙනවා සිට්‍රික් ප්‍රධාන ඵලය කුමක්ද කියලා. ප්‍රධාන ඵලය වෙන්නේ සිට්‍රික් අම්ලය. ඒතර එයා සිට්‍රික් අම්ලයේ ප්‍රධාන ඵලය වෙන එක තමයි මේකට වෙන නමක් තියෙන සිට්‍රික් අම්ල චක්‍රය කියලා. යනවා ඒකට ලකුණු 2යි. 4 A සහ B සංයෝග වීරයක්කේ කියලා අහනවා. මම බලන්න රූප සටහනේ පෙන්නලා තියෙනවා. තැන් 3ක A පෙන්නලා තියෙනවා. එක තැනක B පෙන්නලා තියෙනවා. ATP වෙන්න බෑ. මොකද ATP වෙනම දාලා තියෙනවා. යනවා ATP හැදෙනවා කියන එක ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට යොමු කරලා නැහැ. නමුත් අර වෙනම සංයෝග දෙකක් A B කියලා හැදෙනවා පෙන්නලා තියෙනවා. ඒතකොට ඒ අනුව ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් A කියන්නේ කවුද B කියන්නේ කවුද කියලා. A සමානයි NADH B සමානයි FADH2. කෙනෙක් මාරු කරගන්න අවස්ථාවක් තියෙනවද? බැරි වෙලා හරි B වලට NADH දීලා තිබ්බොත් ලකුණු දෙනවද? නෑ ලකුණු දෙන්නේ නෑ. ඒකට හේතුව සංඛ්‍යාවෙන් ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන්. යම් මේ අවබෝධයක් තියෙන්න ඕනේ. ක්‍රිප්ස් චක්‍රයේදී වැඩිපුර හැදෙන්නේ NADH. ඒතර අවස්ථා තුනකදී පෙන්නලා තියෙනවා පැහැදිලිව NADH හැදෙනවා කියන මේ රූපේ. හරි. එතකොට ඔයගොල්ලෝ දන්නවා එක පයිරුවේට් අණුවක් සඳහා NADH 3ක් හැදෙනවා. එක ග්ලූකෝස් අණුවකට එක දෙක වැඩි වෙලා NADH 6ක් හැදෙනවා. FADH හැදෙන එකයි. ඉතින් ඒ අනුව ඔයගොල්ලන්ට එතනින් අවබෝධයක් තියෙන්න ඕනේ. එකක් තියෙන ප්‍රතික්‍රියාවෙන් හැදෙන්නේ කවුද? 3ක් තියෙන එකෙන් හැදෙන්නේ කවුද කියන එක. හරි තීරණය අනිවාර්යයෙන්ම A NADH විය යුතුමයි. යනවා එතන දෙන්නම හරියන ලකුණු 2යි එක ගන්න. ආවනවා O2 රහිත තත්ත්වයටදී ශ්වසනය කරන ජීවීන් භාවිත කරන ශ්වසන ආකාර දෙකක් නම් කරන්න කියලා. ඒතොර එතෙන්දී නිර්වාත තත්ත්වයටදී තියෙන ශ්වසන ආකාර දෙකයි ඔය අහන්නේ. එතිමත් ස්තර පැසීම සහ ලැක්ටික් ආම්ල පැසීම. 6 අහනවා ප්‍රරෝහණය වන මුල් බීජ වල ශ්වසන වේගය නිර්ණය කිරීමට යොදා ගන්න ඇටෝම මොකක්ද කියලා. ඔයගොල්ලන්ට මේ ඇටෝමක් අපි කතා කරනවා ප්‍රැක්ටිකල් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. හරි. අර මෙහෙම ගන්න ඇටෝම මේක මෙහෙම ආවරණය කරලා තියෙනවා. මොනවද දාලා මේකේ විදියට ඊට පස්සේ මේකට සම්බන්ධයි මොකද්ද යුනලය.
යමුනාවේ තියෙන ද්‍රව මට්ටම් වෙනසෙන් තමයි අපි තීරණය කරන්නේ ශ්වසනයක් වෙනවද නැත්නම් ලබා ගන්න O2 පරිමාවක් ලබා ගන්න O2 පරිමාව සහ පිට කරන CO2 පරිමාව ලබා ගන්න මේ වගේ ඇටෝමක් තියෙන එකක් මේකට කියන්නේ ශ්වසන මානය. පාන මානය කියලා තියෙන සමහරු අවුඩස් උපකරණය කියලා ලියලා ඇති ඒක එකකට ලකුණු හම්බෙන්නේ නැහැ. ශ්වසන මානය රෙස්පිරෝමීටර් කියන එක තියෙන්න ඕනේ. ඉංග්‍රීසි වලින් තිබුණා ප්‍රශ්නයක්. දැන් ලකුණු දෙකයි. ඒ අනුව A කොටසට ලකුණු එනවා 12. එහෙනම් B කොටස ඊළඟට බලමු. B කොටසේ තියෙනවා උෂ්ණත්වය වැඩි එන්සයිම සම්බන්ධයි B කොටස. ඒකෙදී යනවා උෂ්ණත්වය වැඩි කරද්දී එන්සයිමේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වන්නේ ඇයි කියලා. උත්තරේ මෙහෙම තියෙනවා පොයින්ට්ස් වල. එන්සයිම සක්‍රිය ස්ථාන හා උපස්තර අණු අතර ගැටීම වැඩි වී. එතෙන්ට එක පොයින්ට් එකයි. ඒ කියන්නේ සක්‍රිය ස්ථාන හා උපස්තර අණු අතර ගැටීම වෙනවා කියන එකට V වැඩි වී එන්සයිම උපස්තර සංකීර්ණ සෑදීමේ ශීඝ්‍රතාවය ඉහළ යන නිසා. එතකොට ගැටීම් වැඩි වෙනවා කියන එකට එක පොයින්ට් එකයි එන්සයිම් උපස්තර සංකීර්ණ හැදීම ඉහළ යනවා කියන එකට එක පොයින්ට් එකයි පොයින්ට් දෙකයි ලකුණු දෙකයි. දෙවෙනි එක අහනවා උපස්තර සාන්ද්‍රණය වැඩි කිරීමේදී එක්තරා අවස්ථාවකින් පසු එන්සයිම් ශීඝ්‍රතාව නියත වන්නේ ඇයි? ඔයගොල්ලන්ට මතක ඇති උපස්තර සාන්ද්‍රණය වැඩි අපි කරන්නේ එන්සයිම් සාන්ද්‍රණය නියතව තියාගෙන පිටින් එකතු කරනවා උපස්තර. දැන් මේකේ ප්‍රස්තාරය එනවා වැඩි වෙලා ඊට පස්සේ නියත වෙන ප්‍රස්තාරය. යනවා ඒක එහෙම වෙන්නේ ඇයි කියලා අහන්නේ එතෙන්දී ඔයගලන්ට කියන්න වෙනවා මෙහෙම එක්තරා උපස්තර සාන්ද්‍රණයකදී එන්සයිම් අණු වල සක්‍රිය ස්ථාන සංතෘප්ත වෙන නිසා. එතෙන්දී එක්තරා උපස්තර සාන්ද්‍රණයකදී කියන්නේ පොයින්ට් එකයි එන්සයිම් අණු වල සක්‍රිය ස්ථාන සංතෘප්ත වෙනවා. සක්‍රිය ස්ථාන සංතෘප්ත වෙනවා කියන්නේ එක පොයින්ට් එකයි පොයින්ට් දෙකයි ලකුණු දෙකයි. හරි. තුන්වෙනි එක අහනවා බැඳුණු විට එන්සයිම් එක හැඩය වෙනස් කරන නිෂේධක වර්ගය කුමක්ද? තරංගකාරී නොවන නිෂේධක. ඒකට ලකුණු ඒක ලකුණු දාලා නැහැ මම අන්තිමට බලමු අන්තිමට ලකුණු කීයක් වෙනවද කියලා එතන දානවා හරි. ඒක සඳහන් කරන්න. ඊට පස්සේ ATP අණුවක් සමන්විත වෙන කොටස් මොනවද? ඔයගොල්ලන්ට මතක ඇති ATP වෙනවද? මේ වගේ එකකින් පොඩ්ඩක් ප්‍රශ්නේ පැත්තකින් සටහන් කරගත්තට කමන්නේ නැහැ නේද? මේව තියෙනවා රයිබෝසීනික කාණ්ඩය, ඊට පස්සේ නයිට්‍රජනීය කාණ්ඩය, ફોස්ෆේට් කාණ්ඩ තුන. මේකෙදි මම ලකුණු දීලා තියෙන අනිවාර්යයෙන්ම මේ විදිහටම තියෙන්න ඕනේ සීනිකාණ්ඩය කියලා තිබුණ ලකුණු දෙන්නේ නැහැ. රයිබෝස් සීනිකාණ්ඩය කියලා තියෙන්නම ඕනේ. හරි. මෙයා රයිබෝස් කියලා සඳහන් කරනවා. වෙනව තිබුණා හරියන්නේ නැහැ. රයිබෝස් සීනිකාණ්ඩය අපෝ ඇඩිනීන් නයිට්‍රජනීය භස්ම කාණ්ඩය. ඇඩිනීන් නයිට්‍රජනීය භස්මයේ තියෙන ඇඩිනීන් වෙනව නෙමෙයි. වෙනවට හරියන්නේ නැහැ. හරි. එතකොට ඒකෙදි ඇඩිනීන් කියලා කියනකොට එක පොයින්ට් එකයි නයිට්‍රජනීය භස්ම කාණ්ඩය කියනකොට එක පොයින්ට් එකයි පොයින්ට් දෙකක් ඒ කොටසට විතරයි. ඊට පස්සේ ફોස්ෆේට් කාණ්ඩ 3. ફોස්ෆේට් කාණ්ඩ 3. හරි නිකම් ફોස්ෆේට් කාණ්ඩ කියලා විතරක් නෙවෙයි ફોස්ෆේට් කාණ්ඩ 3 කියනම තියෙන්න ඕනේ. ඒ අනුව ඒකට එක පොයින්ට් එකයි. හරි දැන් ફોස්ෆේට් කාණ්ඩ කියලා තිබ්බට බෑ. 3 කියනම තියෙන්න ඕනේ. 3ක් තියෙනවා කියන එකට ඒක තමයි පොයින්ට් එක හම්බෙන්නේ. ඒකට පොයින්ට් 4ක් එයන් වෙනවා රයිබෝසීන් කියනට එකයි ඇඩිනීන් කියනට එකයි නයිට්‍රජනීය භස්ම කියනට එකයි ફોස්ෆේට් කාණ්ඩ 3 කියනට එකයි පොයින්ට් 4යි ලකුණු 4යි. පහ අහනවා සංවෘත්තීය ප්‍රතික්‍රියාව මොනවාද? ඒකෙ මෙන්න මේ පොයින්ට් දෙක ඕනේ ශක්තිය අවශෝෂණය. සරලම සංකීර්ණාත්මක බවට පත් කරන ක්‍රියා. ශක්තිය භාවිතය, ශක්තිය අවශෝෂණය, සරලම සංකීර්ණ බව. පොයින්ට් දෙකයි ලකුණු දෙකයි. ඊට පස්සේ එතනින් එහාට යමු අපිට එකක ලකුණු දාගන්නක් තියෙනවා C කොටස අහනවා මෙහෙම. ඒකේ කියනවා සත්ව සෛලවල බහිස්සෛලීය පූරකයේහි සුලභ ග්ලයිකෝප්‍රෝටීනය කුමක්ද? ඒ අවසාන කොටස සෛලීය පදනම අවසාන හරියදී ඕගලන්ට මේ තියෙන පොඩි සටහනක්. ඒකෙදී තියෙනවා පැහැදිලිව උත්තරේ කොලෙජ. ග්ලයිකෝප්‍රෝටීනය වෙන්නේ කොලෙජ. ඒකට ලකුණු දෙකයි. එම බහිස්සෛලීය පූරකයේ කාර්යභාරය සඳහන් කරන්න. ඒක කාර්යභාරය විදිහට මම මෙතන ප්‍රධාන කරුණු තුනක් අරගෙන තියෙනවා. එකක් තමයි සෛල පෘෂ්ඨය මත ආරක්ෂක ස්තරයක් සෑදීම, සෛල සැකිල්ල හා බහිස්සෛලීය පූරකයේ සම්බන්ධ කිරීම, යාන්ත්‍රික රසායනික සංඥා වුවමරුව. ඒතර මේ පොයින්ට්ස් තුන තියෙනවා නම් යම් විදිහකින් ලකුණු තුනක් හම්බ වෙනවා. ඊළඟට කියනවා ශාක සෛලවල ද්විතීක බිත්තිය අන්තර්ගත විය හැකි කාබනික රසායනික සංයෝග මොනවද කියලා.
ද්විතීක බිත්තිය මතක් කරගන්න. ඊට කලින් ප්‍රාථමික බිත්තියෙම තමයි ද්විතීක බිත්තිය නිර්මාණය වෙන්නේ. ඒ තුල තියෙන සංයෝජනවාද ප්‍රධාන වශයෙන් කාබනික සංයෝග විදියට ලකුණු දීලා තියෙන මේවට සෙලියුලෝස්, ලිග්නින්, සුපෙරින්. ගොඩක් අයට සෙලියුලෝස් සමතක වෙලත් ඇති. මොකද ද්විතීක බිත්තිය කිව්වම සමතක මතක් වෙන්නේ ලිග්නින් විතරයි. ඒ නිසා සෙලියුලෝස් ප්‍රධාන සංයෝගය. ඒක ද්විතීක බිත්තිය ප්‍රධාන සංයෝගය වෙනවා. සෙලියුලෝස් අතර ලිග්නින් වලින් ගන්න වීමයි සිද්ධ වෙන්නේ. එනු ලකුණු 3යි පොයින්ට්ස් 3ට. ඊළඟට එනවා හතරවෙනි ප්‍රශ්නේ මෙහෙම. පහත ඉන්ද්‍රිකාවල සුද්‍රනාලිකා සැකැස්ම කෙටියෙන් දක්වන්න කියලා. එහෙම තියෙනවා. ඒකේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා වෙන් කරලා පක්ෂම වලින් ඉරික් දෙකක් ගහලා තියෙනවා. ඒවැ ලියන්න ඕනේ. ඊට දීලා තියෙනවා මම එකයි බැලුවේ. එතකොට සුද්‍රනාලිකාවල සැකැස්ම කෙටියෙන් දක්වන්න කියලා තියෙනවා. ඒක මෙන්න මේ විදිහට සඳහන් වෙන්න ඕනේ. මෙහෙම. හරි. ඒක මම ලියන්නම්. මේ වෙන්න ඕනේ 9 2. පක්ෂම දෙකකින් තියෙන එතකොට 9 2 ඊට පස්සේ ද්විත්ව 9. සුද්‍රනාලිකා 9 2 ආකාරයක සැකසුණු ද්විත්ව 9 වලය ආකාරය. දර ඔයගොල්ලන්ට ලකුණු ලැබෙන පොයින්ට්ස් 3 තමයි මෙන්න මේ 3. 9 2 කියලා තියෙන්න ඕනේ, ද්විත්ව 9ක් කියලා තියෙන්න ඕනේ, අපහු වලය ආකාරය කියලා තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් පක්ෂම වලට අදාළව පොයින්ට්ස් 3යි, ලකුණු 3යි. ඊළඟට තියෙනවා කේන්ද්‍රිකාවක් විදිහට එන්නේ. ඒකේ 9 බිඳුව ද්විත්ව 9 නෙවෙයි ත්‍රිත්ව 9. ඒකට ලකුණු ඊට පස්සේ වලය ආකාරය කියන්නේ එනවා පොයින්ට් 6ක් එතන ඒ පොඩි ප්‍රශ්නේ වුණාට සමහරවිට ඔයගොල්ලෝ මෙහෙම ලියලා සුද්‍රනාලිකා 9 2 විවරය කියලා. එතකොට එක පොයින්ට් එකයි හම් වෙන්නේ. ඒතර ඔයගොල්ලෝ බලන්න පොයින්ට්ස් ඔයගොල්ලෝ කොහොමද එක්කව කරගන්න විභාගෙද කියලා. මේ වගේ තැනක් ආවම ලියන්න පුළුවන් උපරිමය හරි උත්තරේ වෙන්නත් ඕනේ. ඒ වගේම මේකේ අඩංගු කොටස් අඩු කරලා හරියන්නේ. සැකස්ම යන්නේ. සැකස්මලා ඒ වගේ මම බලන්න ඉඳ තියලා තියෙන එක බලපුවම පේනවා රූල් දෙකක් ඉඳ තියලා තියෙනවා. 9 2 view එක විතරක් නම් මම බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් වෙලාවට මම කියන්නේ එක රූල් එකක්. රූල් දෙකක් ඉඳ තියලා තියෙද්දි එතෙන්දත් ඕගොල්ලන් පොඩි අවධානයක් ගන්න ඉඳ තියලා තියෙන ප්‍රමාණය අනුව ඔයගොල්ලෝ උත්තරේ කොහොමද ප්ලෑන් කරගන්න ඕනේ කියන එක. ඊට පස්සේ අන්තිමට අහනවා මේ ප්‍රශ්නේ සංචාරක කෘත්‍යයට අමතරව පක්ෂමා කශිකාවල වෙනත් කෘත්‍යයන් දෙකක් එකක් පටකය මත තරලයේ චලනය කරවීම ශ්වසන මාර්ගය වගේ නේද ඊට පස්සේ ඩිම්බ ගර්භාෂය වෙත චලනය කරවීම ඔන්න කියන කාරණා දෙක सिद्ध කරනවා ඒකට ලකුණු 4යි එකට දෙක ගන්න ලකුණු 4ක් හම්බ වෙනවා එකට එහෙනම් අපි බලමු අර එක ප්‍රශ්නේ ලකුණු මැදි වුණ නිසා ගණන් කරලා 6යි 10යි 6යි 10යි 18යි 20යි 24යි 26යි 28යි 28යි 12යි 40ක් දාලා තියෙනවා නේද? හරි. ඒක මෙහෙම කරමු. අපි මෙහෙම කරමු. අර පස්සේ තිබ්බන ප්‍රශ්නයක් රයිබෝසීනි කාණ්ඩයේ ATP අණුවේ කොටස් තුන කියලා. ඒක තමයි ලකුණු 4ක් දුන්නානේ. එතන 4ක් දෙන්නේ නැතුව අපි මෙහෙම කරමු. එතෙන්ට ලකුණු අපි දෙමු 3ක්. හරි රයිබෝසීනි කාණ්ඩය කියනකොට එක ලකුණයි ඇඩෙනින් නයිට්‍රජන් පස්ම කාණ්ඩයට එකයි ෆොස්ෆේට් කාණ්ඩ තුනට එකයි. ඒකට එතන ලකුණු 3ක් වෙනවා. අතෙන් එතකොට අපිට එකට එකක් දැන් මේකේ තරංකාරී නෝන් නිශ්චිත දෙකවලට එකයි කියලා. එතකොට හරියට හරි ඒක වෙනස් කරගන්න බෑ ලකුවට මේ ලාභය. හරි. එහෙනම් බලන්න ඊට පස්සේ 40 කීයද කියලා 1 2.5 වැඩි කරගෙන පළවෙනි ප්‍රශ්නෙට ලකුණු ගන්න බලන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ එනවා ඒක තුන්වෙනි පාඩමට අදාළයි ශාකවල විවිධත්වය. ඒකේ බලන්න කොහොමද ඔයගොල්ලන්ගේ ලකුණු අයලා තියෙන්නේ. ඇන්තෝෆයිටාවල පුෂ්පයක දලපත්‍රවල ප්‍රධාන කාර්යභාරය අහනවා. ඇන්තෝෆයිටාවල පුෂ්පයක දලපත්‍රය කියන්නේ මල් පෙති කියලා අපි කියන්නේ. ඒවැ ප්‍රධාන කාර්යභාරය එකට එන්නේ පරාගන කාරක ආකර්ෂණය. පරාගනය සිද්ධ වෙන කාරක ආකර්ෂණය කර ගැනීම තමයි දලපත්‍රවල ප්‍රධාන කාර්ය වෙන්නේ. ඒතර යනවා ඒකට එක ලකුණක්. ඇන්තෝෆයිටායි ජීවන පැත්තේ දී ඇති කොටස සම්පූර්ණ කරන්න කියනවා. ඒක දීලා තියෙනවා එක්තරා සටහනක්. ඒකදී ඕගොල්ලන්ට අදහස් වෙන්නේ මෙහෙමයි. පුෂ්පයක් ගත්තාම
ඒ පුෂ්පයේ එහෙම දල පත්‍ර තියෙනවා. ඊට පස්සේ ඒකේ අන්තර්භේද කියලා අපි කොටසක් කතා කරනවා මේ විදිහට ඩිම්බ කෝෂය ඊට පස්සේ කීලය අපව කලංකය. මේකනේ අන්තර්භේද සමන්විත වෙන්නේ. ඊට පස්සේ ආයෙ තියෙනවා අන්තර්භේද එක්ක රේණු. ඔන්න රේණු තියෙනවා. මේ රේණු සමන්විත වෙන්නේ සූත්‍රිකාවක් සහ පරාගදානය. එහෙනම් මේ රේණුවේ පටන් ගත්තාම රේණුව අපි වෙන් කරලා ගත්තොත් මොම රේණුවක් ගත්තාම මේකේ තියෙන පරාගදානය. ඒක මේ පරාගදානය තුල තමයි ඊට පස්සේ පරාග කෝෂ හැදෙන්නේ. හරි මේකේ තියෙන පරාග කෝෂ මේ විදිහට. මේ පරාග කෝෂ තුල මොනවද වෙනවද? ශුද්ධ බීජාණු හැදෙනවා විශාල ප්‍රමාණයක්. ඒවා දෙන ගුණනේ නිසා ඒ ශුද්ධ බීජාණු ඊට පස්සේ මොනවටපත් වෙනවද? පරාග කණිකාවට පත් වෙනවා. ඔය විදිහට තමයි ඇන්තොපයිටා වල කුමාංගී පැත්ත සටහන් කරගන්න පුළුවන් වෙන්නේ අපිට. ඒ අනුව මේකේ දීලා තියෙනවා පුෂ්පය A කියන එක රේණු වෙන්න ඕනේ. B කිව්වම ඒ කියන්නේ පරාග දානි වල ඊට පස්සේ තියෙනවා පරාග කෝෂ. මේ පරාග දානි මෙයා තියෙන පරාග කෝෂ. පරාග කෝෂ කිව්වත් හරි ශුද්ධ බීජාණු දානි කිව්වත් හරි. දෙකටම හරි දෙකම සමාන පද හරි. B පරාග කෝෂය එහෙම නැත්නම් ශුද්ධ බීජාණු දානි. C ශුද්ධ බීජාණු මාතෘ සය. ශුද්ධ බීජාණු මෙතන මාතෘ සය ඇදලා තමයි ඒවෙන් ශුද්ධ බීජාණු මේ විදිහට හැදෙන්නේ. ශුද්ධ C ශුද්ධ බීජාණු මාතෘ සය D ශුද්ධ බීජාණු. හරි. ABCD හරි. ඊට පස්සේ ඒකට ලකුණු 4යි පොයින්ට්ස් 4ට. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා එක සතහනේ C වලින් D ඇතිවීමේදී සිදුවන ක්‍රියාවලිය. ඒ කියන්නේ C වලින් D ඇතිවීමේදී කියන්නේ ශුද්ධ බීජාණු මාතෘ සය වලින් ශුද්ධ බීජාණු ඇති වෙද්දී මොකද්ද වෙන්නේ? ඌනන විභාජනය. ඒකට ලකුණු 1යි. එම ක්‍රියාවලිය ජීවිතයට වැදගත් වන ආකාර අහනවා ප්‍රධාන වශයෙන් පරම්පරාතර නියත වර්ණදේය සංඛ්‍යාව පවත්වා ගැනීම. ඊළඟට ප්‍රවේණික ප්‍රභේදන ඇති කිරීම ඇති කරන්නේ මොනවද කියන එකත් කියනවනේ අවතරණය සහ ස්වාධීන සංරචනය මගින්. එතකොට නියත වර්ණදේය සංඛ්‍යාව පවත්වා ගැනීමට 1 පොයින්ට් 1යි ප්‍රවේණික ප්‍රභේදන කියනට 1යි අවතරණය හා ස්වාධීන සංරචනය කියන එක සඳහන් වෙලා තියෙනවට 1යි පොයින්ට්ස් 3යි ලකුණු 3යි. පරාග කණිකා සාමාන්‍යයෙන් ආවරණව ඇති බහු අවයවකයේ නම කුමක්ද? මේක ඔයගලන්ට හම්බුණා දන්නේ නෝට් එක කියනකොට ස්පොරොපොලිනි. ස්පොරොපොලිනි කියන බහු අවයවකයෙන් තමයි පරාග කණිකාවල පිටිය ආවරණය වෙලා තියෙනවා කියලා අපි කියනවා. ඒක ඒ වගේ තැන් විශේෂයෙන් අඳුරා ගන්න ඔයගොල්ලෝ ඔය හැංගිලා තියෙන තැන් ඒවා තමයි ගොඩක් වෙලාවට MCQ වලට එන්නත් එන්නේ. හරි ඒකට ලකුණු 1යි. ඊට පස්සේ B කොටසට ගියොත් B කොටස යනවා විද්‍යාඥයෝ වෙන රාජධානි පහේ වර්ගීකරණය හඳුන්වා දුන් විද්‍යාඥයා කවුද? රොබර්ට් විටේක්. ඒකට ලකුණු 1යි. දෙක ජීව විශේෂයක් සඳහා වන වංශ ප්‍රවේණික විශේෂ සංකල්පය. ඒ විශේෂ සංකල්පය විශේෂයක් කියන අර්ථ දක්වලා තියෙනවා ආකාර කීපයකට. ඒකෙන් වංශ ප්‍රවේණික විශේෂ සංකල්පය කියන්නේ මොකක්ද කියන එක අහනවා. ඒකෙදි මෙහෙම එනවනේ පොදු පූර්වජයෙකුගෙන් පැවතෙන ඒකයිකයන්ගේ කුඩාම කණ්ඩායම. පොදු පූර්වජයෙකුගෙන් පැවතෙන කියන්නේ 1 පොයින්ට් 1යි ඒකයිකයන්ගේ කුඩාම කණ්ඩායම කියන්නේ 1යි ලකුණු 2යි ඒ ප්‍රශ්නෙට. සයන් බැක්ටීරියාගේ ලාක්ෂණික මෙන්න මේ ලාක්ෂණික දේ තියෙන්න ඕනේ. ප්‍රාග්නස්ටිකයි කියන එක, ප්‍රභා සංශ්ලේෂකයි කියන එක, ඒකසෛලික කේවල හෝ ඝනාවාස සූත්‍රිකා. ඒ ආකාර ඔක්කොම තියෙන්න ඕනේ. හරි. අඩුම ගන්න 3ක්වත්. ඒකසෛලික කේවල හෝ ඝනාවාස සූත්‍රිකා. අතරින් 3ක්වත් තියෙන්න ඕනේ. ඊට පස්සේ වායු වල නයිට්‍රජන් තිර කරනවා. සමහර වායු වල ඉන්පුට් තිර කරනවා. ඔන්න ඔය කියන ලාක්ෂණික 4 සඳහන් කරන්න ඕනේ. ඒක ලකුණු 4යි. ඊට පස්සේ කියනවා ඒක බීජපත්‍රී ද්විබීජපත්‍රී ශාකවල පුෂ්ප අතර දැකිය හැකි වෙනස්කම් දෙකක්. මේක පාට සමාන ළමයට පුෂ්ප කියන එක පේන්නේ තියෙනවා මුදු මූල පද්ධතියක් ඇත්ත තන්තු මූල පද්ධතියක් ඇත්ත නේද? එහෙම කඳ අතුනම් බෙදේ එහෙම කියලා කියනවා. ඒතකොට මේ ප්‍රශ්නේ හරියට මුලින් කියවන්න. ඒකේ පුෂ්ප වලට අදාළ වෙනවා ත්‍රිාංක හා චතුරාංක නැත්නම් පංචාංක පුෂ්ප දරනවා. ඒ ශාකවල නම් කියන්න ඕන ඕගොල්ලෝ. හරි. හරියට ඒ උත්තර ලියද්දී එහෙම ලියන්න ඕනේ. නිකම්ම ලියලා දෙන්නේ නැහැ. ඒක බීජපත්‍රී වල ත්‍රිාංක පුෂ්පද ද්විබීජපත්‍රී වල චතුරාංක හෝ පංචාංක පුෂ්පද පවතී. ඊට පස්සේ ඒක බීජපත්‍ර වල පරිපුෂ්පය පවතින අතර පරිපුෂ්පය නොපවතින බීජපත්‍රී වල එහෙම කියලා සම්පූර්ණ උත්තරේ ලියන්න ඕනේ.
එහෙම ලියනකොට ලකුණු 2යි. කශිකාගර ශුක්‍රාණුකරණ ශාක වංශ මොනවද කියලා අහනවා. ඒ වංශ තුනක් සඳහන් වෙලා තියෙනවා. බ්‍රවොෆයිටා, ටෙරොෆයිටා සහ ලයිකෝෆයිටා කියන ප්‍රධාන වංශ තුන. ඒක ලකුණු 3. ඊට පස්සේ සත්වයන්ගේ පාත දැකිය හැකි ව්‍යුහ වල වර්ග සඳහන් කරන්න කියලා කියනවා. මෙන්න දකින්න පුළුවන් ඒවා. ඒකට ඒකේ එක වර්ගයක වෙන්න පුළුවන් නැත්නම් වර්ග කීපයකම මේ ව්‍යුහේ තියෙන වෙන්න පුළුවන්. ඒ කීපයක තියෙනකොට ඔක්කොම ලියන්න ඕනේ. හරි. වංශ සඳහන් කරන්න කියලා තියෙන්නේ. වංශයේම ඇති. පළවෙනි එක නාලපාද. නාලපාද තියෙන්නේ 1.9 මීටර වගේ විතරයි. ඒක තියෙන්න ඕනේ. ඒක එක ලකුණයි. ඊට පස්සේ B බහිස්සැකිල්ල. බහිස්සැකිල්ලක් තියෙන්නේ කොයි ජීවිතද? නිඩාරියාවන්ට තියෙනවා, මොලුස්කාවන්ට තියෙනවා, ආර්ත්‍රෝපෝඩාවන්ට තියෙනවා, කෝඩේටාවන්ට තියෙනවා. ඒ උත්තර හතරම තියෙන්න ඕනේ මේ පොයින්ට් එක හම්බෙන්න. හරි? නැත්තම් පොයින්ට් එක නැහැ. B වලට උත්තර ඒ නිඩාරියා, මොලුස්කා, ආර්ත්‍රෝපෝඩා, කෝඩේටා කියන හතරම තියෙනවා නම් එක ලකුණක් හම්බෙන්න. නැත්තම් බිඳුව. ඊට පස්සේ තව තියෙනවා ආමාශ වාහිනී කුහරය. ඒකේ තියෙනවා දෙකක් නිඩාරියා ප්‍රටියල්මින්තේස්. ප්‍රටියල්මින්තේස්ලට ආමාශ වාහිනී කුහරයක් තියෙනවා කියලා සඳහන් වෙනවා පොතේ. මොකද ඒගොල්ලන්ගේ මුඛය හා හෘදය කියන සම්පූර්ණ තියෙන පද්ධතියක් නැති නිසා. D දේහ කුහර. ඒකේ තියෙනවා නෙමටෝඩා, ඇනලිඩා, ආර්ත්‍රෝපෝඩා, මොලුස්කා, එකන්ඩ්‍රොමීටා, කෝඩේටා. සීලෝමයක් තියෙන හැමෝටම අපිට කියන්න පුළුවන් දේහ කුහර තියෙනවා කියලා. ඒ අනුව එතන ඒ උත්තර 6ටම තියෙනවා නම් තමයි ලකුණ හම්බෙන්නේ. හරි. ලකුණු 4ක් ඒ අනුව ABCD වලට අදාළ වෙනවා. ඔකදී භාග එහෙමත් ලකුණු දෙන්න පුළුවන් විභාගෙදී නම් මම එහෙම දෙන්නේ නැහැ. කෙලින්ම බිඳුව දාගන්න කිව්වේ. මොකද ඕගොල්ලෝ ඒ බයොලොජි වල තියෙන බයලොක්කම දැනගන්න ඕනේ මේ. එතකොට මේක අමාරු කරගෙන පේපර් එකට ගියාම පේපර් එක ලේසි වෙනවනේ. නැත්නම් මේක ගොඩක් ලේසි කරගෙන ලකුණු වැඩි කරගත්ත කියලා වැඩක් නැහැ. පේපර් එකේ ලකුණු දුන්නොත් ස්ට්‍රික්ට් මාකින් එකකට නේද? තද මාකින් එක ලකුණු දුන්නොත් ඒතර වැඩක් නැහැ. හරි මේකට ලකුණු ඊට පස්සේ දෙවෙනි එක එකනොමිට වංශිකින්ගේ ආහාර ජීවන පද්ධතිය කෙසේ වේද කියලා අහනවා. ඒකෙදි ඔයගොල්ලෝ මෙන්න මේ ටික ලියන්න ඕනේ. සම්පූර්ණ මුඛය හා හෘදය සහිත එකකි. මුඛයේ අඩිපැත්තේද හෘදයේ ඉහළ පැත්තේද ඇත. ඔය කියන කරුණු දෙකට පොයින්ට් 2යි ලකුණු 2යි. පැටියල්මින්තේස් වංශිකින්ගේ වාසස්ථාන කොහොමද කියලා අහනවා. ඒකෙදි මෙන්න මේව කියවෙන්න ඕනේ. කරදිය, මේදිය හා තෙත් භෞමික නිදැලි වාසීන්ද ජීවි දේහ තුල පරපෝෂින්ද. ඒකදී අර තුනම එක්ක නිදැලි වාසීන් කියලා කියනවා. කරදිය, මෙරිදිය හා තෙත් භෞමික පරිසරවල නිදැලි වාසීන් ඉන්නවා. පරපෝෂීන් ඉන්නවා ජීවි දේහ තුල. ඒතර මේ දෙකට තමයි ලකුණු දෙක එන්නේ පොයින්ට් දෙක. කොඩේටාවන්ගේ කුටීර තුනක් සහිත හෘදයක් ගන්න වර්ග මොනවද කියලා එතන අහන්නේ. ඔයගොල්ලෝ දන්නවා කොඩේටාවල ඒක සංසරණය පෙන්නනවා මත්ස්‍යයින්. ඊට පස්සේ ඇම්ෆීබියා, රෙප්ටීලියා කියන වර්ග දෙක අසම්පූර්ණ ද්විත්ව සංසරණයක් පෙන්වන නිසා ඒගොල්ලන්ගේ කුටීර තුනකින් යුක්ත හෘදයක් දකින්න පුළුවන් වෙනවා. කර්ණිකා දෙකක් සහ එක් කෝෂිකාවක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඇම්ෆීබියා සහ රෙප්ටීලියා ලකුණු 2යි. පක්ෂීන්ගේ ආවේශකයේ සතුන් පියාසලේ සඳහා දරන අනුවර්තන මේවා යනවර්තන වෙනවා. සැහැල්ලු දේහය, පියාපත්, වාත කුටීර සහිත අස්ථි, අධික පරිවෘත්තිය, ශරීර ප්‍රමාණය කුඩා වීම. එතන මම පහක් කිව්වා. මේ පහෙන් ඕනෑම හතරකට ලකුණු හම්බ වෙනවා. ලකුණු 4ක්. පහත වංශ මේ බහිස්රාවී ව්‍යුහය දක්වන්න ඉස්සරට තියෙන හරිත ග්‍රන්ථි ප්ලැනේරියා කියන පැටියල්මින්තේස් කෙනෙක් එයාට තියෙන්නේ සිලු බල්බ එහෙම නැත්නම් සිලු සෛල දෙකම හරි. මෝරට තියෙන්නේ රුක්ක වකුගඩ. ලකුණු 3යි. පොයින්ට්ස් ලකුණු 3යි. අවසාන එක අණ්ඩ ජලාබද්ධතාව පෙන්වන කෝඩේටා වර්ගයක් කොන්ඩ්‍රික්ටියේස්. මෝරා වගේ කට්ටිය අණ්ඩ ජලාබද්ධතාව පෙන්වනවා. ඒ අනුව එතන ලකුණු 40ක් ඇති ගණන් කරලා බලන්න 40 වැඩි කිරීම 2.5 ලකුණු 100යි. ඊළඟට අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි විභාගයට. ඉතින් මෙහෙම තියෙනවා. ශාක වලට එකක් යමු වෙන්නේ. ශාක තුල ප්‍රධාන ලෙස දැකිය හැකි විභාජක පටක වර්ග මොනවාද කියලා අහනවා. ඒතර මේ විභාජක පටක ප්‍රධාන වර්ග මොනවාද? අග්‍රස්ත, පාර්ශ්වික සහ අන්තරාස්ත විභාජක. අග්‍රස්ත විභාජක, පාර්ශ්වික විභාජක, අන්තරාස්ත විභාජක ලකුණු 3යි. ඊට පස්සේ කියනවා
මූලාග්‍ර උපුවෙහි කාර්යභාරය මොකක්ද කියලා. ඒකෙදි මෙහෙමයි පොයින්ට්ස් වල ලකුණු හම්බෙලා තියෙන්නේ. මුල පස තුලින් ගමන් කිරීමේදී කියන්නේ එක පොයින්ට් එකයි. ඝර්ෂණයෙන් මූලාග්‍රස්ත විභාජකයක සිදුවිය හානි වළක්වීම එක පොයින්ට් එකයි. හරි. පස තුලින් යනවා කියන එකට එකයි. ඝර්ෂණයෙන් මූලාග්‍රස්ත විභාජකයට වෙන හානි වළක්වනවා කියන්නේ එකයි. පොයින්ට්ස් දෙකයි ලකුණු දෙකයි. ඊට පස්සේ කියනවා විශේෂණයේ අපිටර්මයේ සෛල වර්ග තුනක් නම් කර ඒ වගේ කාර්යභාරය සඳහන් කරන්න. ඒකට ඒවට ඉඩ දීලා තියෙනවා ඔයගොල්ලන්ට. ඒකදී ඔයගොල්ලෝ ලියන්න ඕනේ අපිටර්මීය සෛල වල මොනවද විශේෂ අවස්ථා? එකක් තමයි පාලක සෛල. පාලක සෛල කියලා ඉස්සරහින් ලියන්න ඕනේ. වායු හුවමාරුව එහෙම නැත්නම් උත්සේදනය කිව්වත් හරි. ඉඩ දීලා තියෙනවා. ඒ වගේ කෙටියෙන් ලියන්නයි තියෙන්නේ. පාලක සෛල කිව්වා උත්සේදනය ඒ පිළිවෙල වෙන්න ඕනේ නැහැ. පිළිවෙල මාරවට කමක් නැහැ. ඊළඟ එක ට්‍රිකෝම. එහෙම නැත්නම් අපිටර්මීය කේශර කියලා ඉවත් හරි. ඒකෙන් ප්‍රයෝජන විදියට ඔයගොල්ලෝ මේ එකක් තිබුණා නැති එකක් ජල හානිය අඩු කිරීම ආලෝකයේ පරාවර්තනය කෘමීන්ගෙන් නැත්නම් සතුන්ගෙන් ආරක්ෂා එකක් තිබුණා නැති කෙටි ඊළඟ මූල කේශ ඒකේ කාර්යභාරය යන පාංශ ද්‍රවණය ජලය khනිජ අවශෝෂණය යනුව විශේෂණයේ සෛල වර්ග තුනට ලකුණු 3යි කාර්ය තුන ලකුණු 3යි ලකුණු 6යි ඒ තුන්වෙනි ප්‍රශ්නේ ලකුණු 6යි ඊට පස්සේ තියෙනවා පොදුවේ පූරක පටකයෙන් සිදු කරන්නා වූ කාර්යභාරයන් ලෙස සැලකිය හැක්කේ මොනවාද? අපි දන්නවා කර්මීය පටකය, පූරක පටකය සහ සනාල පටකය කියලා ප්‍රධාන පටක වර්ග තුනක් කතා කරන්නේ. ඒකෙන් පූරක පටකය. අපි කිව්වේ මේ අපිටර්මය හා සනාල අතර පිරවීමට තමයි පූරක පටකය එන්නේ. පූරක කියන නමින් එනවනේ ඒක අර්ථය. ඒකේ කාර්යභාරය පොදු කාර්යභාරය මොකක්ද කියලා අහනවා. ඒකට මේ ටික ලියන්න ඕනේ. සංචිත කිරීම, ප්‍රභා සංශ්ලේෂණය, සන්ධාරණය කෙටි දුර ද්‍රව්‍ය පරිවර්තන පොයින්ට් 4යි ලකුණු 4යි ඊළඟට කියනවා මෙහෙම සෛල 4ක් 5ක් භාවිතයෙන් මෘදුස්තර පටකයේ දල සටහනක් ඇඳ කොටස් නම් කරන්න කියලා. මම ඒක බෝඩ් එකෙන් දෙනවා. ඔයගොල්ලෝ බලන්න ඒක ඇඳලා තියෙනවා. මම 4ක් ගන්නවා සෛල මේ විදිහට මෘදුස්තර පටකයේ අඳිනවා. ඕකේ මේවට ලොකු වෙලාවක් ගන්න නැහැ. සමහරවිට මේ රවුමන්දින්ද සෑහෙන වෙලා යනවා විභාගෙදී. එහෙම ඕනේ නැහැ. ඇද වුණාට පොඩ්ඩක් එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ. දල වශයෙන් දල සටහන නැතිද කියන්නේ. මුදුස්තර වටකේ තියෙන විදිහටම අදින්න තියෙනවා නේද? මේ විදිහට තුනී සෛල විද්ධි ටික යනවා ඕන. හරිද? ගෝලාකාර විදිහට දල වශයෙන් අඳලා ඊට පස්සේ සෛල කොහොමද ඉතින් හරියට ගෝලාකාර වෙන්නේ නැහැ. ඊට පස්සේ මේවා තියෙනවා විශාල රික්තකයක්. හරි ලොකු රික්තකයක් තියෙනවා. ඒක අපිට පේනවා අන්වේෂණය බලපුවම කොහොම ඊට පස්සේ න්‍යෂ්ටිය මෙහෙම තියෙනවා. කොච්චරයි දෙන්නේ? මෙන්න මොකක්ද අඳින්න නැහැ. හරි මුස්තර පටකේ ඔය ටික අඳිනවා. ඉතින් කොටස් නම් වෙන්න ඕනේ. මෙන්න තියෙනවා ප්‍රාථමික සෛල විද්ධිය, සෛල ප්ලාස්මය, න්‍යෂ්ටිය, රික්තකේ, මධ්‍ය විශාල රික්තකේ කියන්නේ වත් කමක් නැහැ. ඊට පස්සේ මෙන්න මේක. අන්තර් සෛලීය අවකාශය. ඒ කියන්නේ සියලුම කොටස් අන්තර්ගත නම් ලකුණු දෙකක් හම්බ වෙනවා රූප සටහනට ඒ වගේම කොටස් නම් කරනකොට රූප සටහනට එකයි කොටස් නම් කරනකොට එකයි විදිහට ලකුණු දෙකක් හම්බ වෙනවා ඒ පුතනකාරයේ අඩුපාඩු තියෙනවා නම් ඒ අදාළ දැනට ලකුණු හම්බෙන්නේ නැහැ ඊට පස්සේ B කොටසට આવොත් ආපහු තියෙනවා එතන රූප සටහනක් ඕගලන්ට දීලා ඒතර ඒකේ කියනවා ඉහත දැක්වෙන්නේ එක්තරා ශාක පටකයක තියෙන සෛල වර්ග දෙකක් එම සෛල වර්ග දෙක හඳුනාගෙන සියලු කොටස් නම් කරන්න කියලා. එතකොට ඕගලන්ට කරන්න තියෙන වැඩේ තමයි AB කියලා දාලා තිනවා මම ඉස්තනක් A ගාවින්ම දාලා තිනවා. එතනින් සෛල වර්ගය නම් කරන්න. කොටස් ඊතර දාලා තියෙන ඒවා කොටස් ඒ රූප සටහන ගාවින්ම නම් කරන්න. එච්චරයි හරි. එතකොට කොටස් විදිහට ඒකට එන්නේ A සෛලම වාහිනී ඒකක කියලා ලිව්වා නම් හරි නැත්නම් වාහිනී ඒකක කිව්වත් හරි දෙනවා. B වාහකාව කොටස් විදිහට ඒක තියෙන්නේ ඔයගලන්ට පේනවා ඇති අර වාහිනියේ මම නම් කරලා දිනවා මෙහෙම වාහිනියක් තියෙනවා ඒකේ මෙහෙම ඔයගලන්ට පෙන්නලා තියෙනවා මේක මෙහෙම වාහිනිය සයිඩේ ඊට පස්සේ මේකේ පැත්තෙන් තියෙනවා මෙහෙම සිදු මෙන්න මේකට ඉතරයක් කරලා තියෙනවා ඉහළින් ඒක සජිත්‍ර තලය ඊට පස්සේ ඊළඟ ඊතලය යොමු වෙලා තියෙන්නේ කූ සිදුරකට හරි කූ සිදුර මෙන්න මේ විදිහට කොටස් දෙක නම් වෙලා තියෙනවා නම් හරි ඒ අනුව ඒකට ලකුණු
දෙකයි හඳුනා ගන්නවට ඒ වගේම කොටස් නම් කරනවට. ඊට පස්සේ අහනවා ඒ සෛල වර්ගයේ දෙකේ හැක්කේ කුමන ශාක වර්ගවලද කියලා. ඒතර ඒ සෛල වර්ගය කියන්නේ වාහිනී එකක. ඒවා දකින්න පුළුවන් වෙන්නේ ආවෘත බීජක ශාකවල දකින්න පුළුවන්. ඊට අමතරව සමහර විවෘත බීජක ශාකවල නීටම් මොකි. ඒ නීටම් කියලා අවශ්‍ය නැහැ. සමහර විවෘත බීජක ශාක කියන්නේ කොහොමද හරි. මේක ලකුණු දෙකයි. තුන්වෙනි එක ශාක තුල දැකිය හැකි න්‍යෂ්ටි රහිත අජීවී සෛල මොනවද කියලා අහනවා. ඒතර න්‍යෂ්ටි රහිත අජීවී සෛල වෙන්නේ වාහිනී ඒකක වාහකාභ උපල සෛල දුරස්තර තන්තු. ඔය හතරෙන් ඕනෙම දෙකකට ලකුණු දෙකක් මම දීලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට තියෙන න්‍යෂ්ටි රහිත කියවම පෙනෙර නල සෛල කියලා ඒක වැරදි. මොකද ඒවා සජීවී. ඊළඟට අහනවා මෙහෙම ද්විබීජ පරිණාමයේ මුලෙහි පරිචක්‍රයෙන් සිදුවන කාර්යයන් මොනවාද? ඒකේ පැහැදිලිව කාර්යයන් දක්වලා තියෙනවා. එකක් තමයි පාර්ශ්වික මුල් හට ගැනීම, අනික ද්විතීක වර්ධනය. ඒ දෙකට ලකුණු දෙකයි. අවසානයේ දර්ශී කාර්යීය ශාක මූලක සනාගතම්බියම් පිහිටුම සඳහන් කරන්න. පිහිටුම මෙන්න මේම ප්‍රාථමික සෛලමයට පිටතින් ප්‍රාථමික ප්‍රෝයන හා පරිචක්‍රයට ඇතුළතින් පාර්ශ්ව සනාගතම්බියම හට ගන්න. ඒ කියන්නේ මේමයි හරි ද්විතීක කාර්යීය ශාක මූලක අපි ස්වභාවය මතක කරගත්තොත් ඔන්න තියෙනවා පිටර්මය, ඊට පස්සේ තියෙනවා අන්තස්තරමය, පරිචක්‍රය, ඊළඟට සනාල කලාප. මෙන්න තියෙන්නේ මොන සනාල කලාප කියනවා. ඒතර ඒකේ මැද්දේ සෛලම පිටතින් ප්‍රෝය. ඒතර මේකේ ද්විතීක නැත්නම් සනාල කැම්බීම ඇති වෙන්නේ මෙන්න මේ සීමාව කියලා කියනවා. මෙන්න මේ සීමාව. මම මේ ඉතින් ඔන්න සීමාව තමයි මොකක්ද ඇති වෙන්නේද? සනාල කැම්බීම ඇති වෙන්නේ. බලන්න අර කියන කතාව හරියට කියලා ප්‍රාථමික සෛලමයට පිටතින් ඒ වගේම මෙතන ප්‍රාථමික සෛලමය මේ තියෙන මැද හරිය ඒකට පිටතින් පිටත සීමාව ඒ වගේම ප්‍රාථමික ප්‍රෝයමයට හා පරිචක්‍රයට ඇතුළතින් කියන මේකටයි ඇතුළතින් මේවට ඇතුළතින් මෙයාට පිටතින් පාර්ශ්වික තමයි පිටතින්. ඒකට ලකුණු 1යි පිටීම කියනවා. ඊට පස්සේ C කොටස මෙහෙම යනවා. C වලින් මෙහෙම යනවා. ඒක සත්‍ය පාඩමට එන්නේ වෘත්තයක දැකිය හැකි දික්කටක දැකිය හැකි ප්‍රධාන ප්‍රදේශ තුන බාහිර තන්තුමය ප්‍රාවරය වෘක්ක බාහිකය අභ්‍යන්තර මධ්‍යාව ලකුණු 3යි. බෝමන් ප්‍රාවරය ඇතුළත පිටත පිටිසෑදී ඇති සෛල පිළිවෙලින් දක්වන්න. ඒතර මුලින්ම එන්නේ ඇතුළතනේ. ඒතර ඇතුළත ඇදලා තියෙන්නේ පෙරීමට හැඩගැසුණු පැතලි අපිච්ඡද සෛල. නිකම්ම අපිච්ඡද සෛල කියලා ඉවර ලකුණු නැහැ. පෙරීමට හැඩගැසුණු පැතලි අපිච්ඡද සෛල. ඊට පස්සේ පිටත සරල ශාල්කමය අපිච්ඡද සෛල. ලකුණු 2යි. රුක්කාණු රුධිර සපයන අභිවාහි ධමනිකාවට වඩා අපවාහි ධමනිකා විෂ්කම්බෙන් අඩු වීමෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියලා අහනවා. මෙන්න තියෙනවා බ්‍රෝමන් ප්‍රාවරය. මෙතෙන් තියෙන වාහිනිය වලින් මෙහා විෂ්කම්බයෙන් වැඩි මේකේ යනවා වෘත්තිකාව. එතනින් පිට වෙන මෙහා විෂ්කම්බයෙන් අඩු. මේ විෂ්කම් දෙක අතර පරතරය ඇයි කියලා යහන්නේ. ඒකෙදී ඔයගොල්ලෝ උත්තරේ ලියන්න ඕනේ. අතිපරිශ්‍රාවණයට වැදගත් වෙන ඉහළ රුධිර පීඩනයක් වෘත්තිකාව තුළ ඇතිවීම. ඒතර වෘත්තිකාව තුළ ඉහළ රුධිර පීඩනයක් ඇතිවීම කියන ආන්සර් තියෙනවා නම් හරි. ඒ ලකුණ හම් වෙනවා එක ලකුණ. ඊළඟට කියනවා මුත්‍ර සෑදීමේදී ශ්‍රාවය අවශ්‍ය වන්නේ ඇයි කියලා. ඒකද මෙන්න මෙන්න ඕනේ. වෘත්තිකාව තුළ රුධිර පවතින ඉතා කෙටි කාලයක් නිසා සමහර ද්‍රව පෙරීමට ලක් වෙන්නේ නැහැ. කෙටි කාලයක් නිසා කියන එක සමහර ද්‍රව පෙරීමට ලක් නොවනවා කියන එකක් තියෙන්න ඕනේ. ඒ දෙකට ලකුණු 2යි. රුධිරයේ ආශ්‍රිත පීඩනය ඉහළ ගිය විට හයිපොතැලමස් මගින් දක්වන ප්‍රතිචාර මොනවාද? එකක් ADH ශ්‍රාවය සඳහා අපර පිටුවට උත්තේජනය කිරීම, අනික පිපාසය ඇති කිරීම. පොයින්ට් දෙක ලකුණු 2යි. මානව වෘක්ක අන්තරාසර්ග ග්‍රන්ථියකි මෙය සත්‍යද අසත්‍යද කියලා අහනවා. ඒකට හේතුව. ඒ සත්‍ය කිව්වත් හේතුව ඕනේ, අසත්‍ය කිව්වත් හේතුව ඕනේ. ඒක සත්‍යයි. ඔව් කියලා කිව්වත් හරි. ඒතකොට ඒකට එක ලකුණයි. හේතුව එරිත්‍රොපොයිටින් හෝමෝනය. රතු ද්‍රවණ නිෂ්පාදනය කරන ලදාර එරිත්‍රොපොයිටින් හෝමෝනය නිපදවන නිසා ඒ නමට ලකුණු හම් වෙන්නේ ලකුණු 2යි. ඒකට අදාළව. හරි. ඔව් කියනවට ලකුණයි, එරිත්‍රොපොයිටින් කියන ලකුණයි ලකුණු 2යි. C
CKDU රෝගය ඇතිවීමට බලපාන කරුණු එතෙන්දී ඕනෑම හතරකට මම දීලා තියෙන්නේ ජලය ආහාර වල කැඩ්මියම් ආසනික වැරළෝ අඩංගු වීම ආහාර පිසීමට බාල උපකරණ භාවිතය පානීය ජලයේ මයිනස් අධික සාන්ද්‍රණය පලිබෝධනාශක ප්‍රේණික ශ්‍රාවක මන්ද පෝෂණය විජලනය වගේ තත්ත්ව ඕනෑම හතරක් ඔය කියපු මම හයක් කිව්වනේ ඒකෙන් ඕනෑම හතරකට ලකුණු හම්බ වෙනවා දෙකක් හතරට දෙකයි හම්බෙන්නේ යනවා 40ක් ඕගලන්ට එනවා ඇති එතනින් බලන්න ගණන් හදලා එතකොට 100ක් ලකුණු සටහන් වෙනවා ඊළඟ ස්ට්‍රක්චර් වල අවසාන ප්‍රශ්නෙට අපි යනවා ඒකේ අහන්නේ ආහාර ඒ කියන්නේ සත්‍ය පාඩමෙන් ප්‍රශ්න තියෙනවානේ පළවෙනි එක අත්‍යවශ්‍ය මේධාම්ල කියන්නේ මොනවද? ඔය වගේ පීටර්ම තියෙනවානේ අත්‍යවශ්‍ය මේධාම්ල අත්‍යවශ්‍ය අමයිනෝ ආම්ල කියලා. අත්‍යවශ්‍ය මේධාම්ල කියලා කියන්නේ ශරීරය තුල නිෂ්පාදනය කළ නොහැකි ආහාර සමග පිටතින් ලබාගත යුතු ඒව තමයි කියන්නේ අතර පොයින්ට් එක වෙන්නේ දේහය තුල සංශ්ලේෂණය කළ නොහැකි කියන එකයි ආහාර සමග බාහිරින් ලබාගත යුතු කියන එකයි පොයින්ට් දෙකට ලකුණු දෙකයි. මේවා ඊට පස්සේ මේ උණතා ලක්ෂණ හටගන්නේ ಖನಿජවල කොයි ಖනිජ අවම වීමෙන්ද දැන් මේක ගොඩක් වෙලාවට විටමින් ಖනිජ ඕගලන්ට අභියෝගයක් වෙනවා බයොලොජි වල ඒවා හරියට පාඩම් කරගන්න එක ඒ නිසා අනිවාර්යෙන් ඒවට උත්සාහ ගන්න ඒ ටික පාඩම් කරගන්න හරියට පේශි දුර්වලයෙන් පක්ෂඝාතය කියන එකට පොටෑසියම් K කියන එක රක්තහීනතාවට අදාළ ಖනිජය යකඩ අයන් Fe ගලකණ්ඩය iodine ඒක නම් ගොඩක් අය දන්නවා ඇති අර දෙක තමයි ගැටලුවක් වෙනවා නම් ගැටලුවක් වෙන්නේ ඒ තුනට ලකුණු 3 ગેස්ට්‍රයිටිස් වලට හේතු තුනක් දිගු වේලාවක් කුසගින්නේ සිටීම මානසික ආතතිය ඇස්ප්‍රීන් වැනි සමහර ඖෂධ භාවිතය ලකුණු 3 ඊළඟට කියනවා මෙහෙම ටිකක් අමුතු ප්‍රශ්නයක් ජීර්ණය කළ නොහැකි කාබෝහයිඩ්‍රේට් මගින් දේහයේ ප්‍රෝටීන් ඉතුරු කිරීම පහසු කරයි මෙම ප්‍රකාශය කෙටියෙන් පැහැදිලි කරන්න. ඒ කියන්නේ මෙහෙමයි ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් අපි ජීර්ණය කළ හැකි කියලායි කියන්නේ ජීර්ණය කළ නොහැකි ඒවාක් තියෙනවා. උදාහරණයක් විදිහට සෙලියුලෝස් අපි කන ශාකවල පලා වර්ගයක් කවම මේකේ තියෙන සෛල බිත්ති ටික ඒ ශාක සෛල වල අපිට ජීර්ණය කරන්න බෑ. ඒවා නිකම්ම මල ද්‍රව්‍යක පිටලා යන එකයි වෙන්නේ. තන්තු කියලා අපි සඳහන් කරන ඒවානේ. හැබැයි ජීර්ණය කරන්න පුළුවන් ඒවායේ ලබා ගන්න එකෙන් අපිට වාසිදායක වෙනවා. මොකද ප්‍රෝටීන් ඉතුරු කර ගන්න පුළුවන්. උත්තරේ මෙහෙමයි වෙන්න ඕනේ. ආහාරයේ ප්‍රමාණවත් තරම් කාබෝහයිඩ්‍රේට් ඇති විට ශක්තිය නිපදවීමට ප්‍රෝටීන් එක ගන්න නිසා ප්‍රෝටීන ඉතිරි වෙනවා කියන එක කියවනවා නම් හරි. ප්‍රමාණවත් තරම් කාබෝහයිඩ්‍රේට් කියන එකට එකයි ශක්තිය නිපදවීම ප්‍රෝටීන යොදා නොගනී කියන එකට පොයින්ට් එකයි එතන ඉන්නේ. එන පොයින්ට් දෙකට ලකුණු දෙක. දැන් B කොටසට එනවා. B කොටස යනවා යම් ජීවියෙක් ප්‍රමාණයෙන් සංකීර්ණ වැඩි වල පරිවහන පද්ධතියක් ඇයි අවශ්‍ය වෙන්නේ? ඒකෙදී පොයින්ට්ස් දෙකක් එනවා. පරිවහනය කළ යුතු ද්‍රව්‍ය ප්‍රමාණය සහ දුර වැඩි වෙන නිසා. ද්‍රව්‍ය ප්‍රමාණය කියන එකයි ද්‍රව්‍ය පරිවහනය කළ යුතු දුර කියන එකයි තමයි පොයින්ට්ස් දෙක වෙන්නේ ලකුණු දෙකයි. රුධිර වාහිනිය වල කාර්යභාරය එනවා. දැන් මේක ගොඩක් ප්‍රශ්නයක් මේ කොටසට විතර ලකුණු 10ක් වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ පරිස්සමෙන් මේක කරන්න ඕන. ගොඩක් අය කෙටි උත්තර මේ ලියලා දාලා දාලා ඉතින් හැබැයි මතක තියාගන්න මේ වගේ දෙයක් ආවම හරියට ඒවා තියන්න ඉඩක් තියලා තියෙනවනේ. පුපුෂිය සිරාවල කාර්යභාරය තමයි O2 පෝෂිත රුධිරයේ එනහැලි සිට වම් කර්ණිකාවට පරිවහනය. දැන් O2 පෝෂිත කියන්නේ එකයි කොහේ ඉඳලා කොහාටද කියන්නේ එකයි. පොයින්ට් එකයි. B අපර ගාත්‍රා ඒ කියන්නේ අතරමහා ශිරාව අපර ගාත්‍රාවල සිට O2 ගුණ රුධිරය දකුණු කර්ණිකාව වෙත පරිවහනය. එතන අපර ගාත්‍රා නැත්නම් දේහයේ පහළ කොටස් කිව්වත් හරි ඒකට එකයි O2 ගුණ රුධිරයට එකයි දකුණු කර්ණිකාව වෙත කියන්න එකයි. පොයින්ට්ස් 3. C යාකෘතික ප්‍රතිහාර ශිරාව ඒකත් ඔයගොල්ලෝ අහලා ඇති අපේ ආමාශය අන්ත්‍රය වගේ කොටස් වලින් අවශෝෂණය කරන සියලුම ද්‍රව්‍ය රැගත් රුධිරය අක්මාවට ගෙනහිල්ලා එතනින් අවශ්‍ය විෂහරණ කටයුතු කරලා තමයි ප්‍රධාන රුධිර ධාරාවට එකතු කරන්නේ. ඒක තමයි යාකෘතික ප්‍රතිහාර ශිරාව කියන්නේ අනුව පෝෂක ද්‍රව්‍ය බහුල රුධිරය ආමාශය අන්ත්‍රවල සිට අක්මාව වෙත පරිවහනය. එතන පෝෂක ද්‍රව්‍ය බහුලයි කියන්නේ එකයි ආමාශය අන්ත්‍රවල කියන්නේ සිට කියන්නේ එකයි අක්මාව වෙත කියන්නේ එකයි පොයින්ට්ස් 3යි. D රුක්කීය දමනි O2 පෝෂිත රුධිරය රුක්ක වෙත පරිවහනය. O2 පෝෂිත කියන්නේ එකයි රුක්ක වෙත කියන්නේ එකයි පොයින්ට්ස් දෙකයි. එතන උඩ ලකුණු දෙකයි. එනවා එතන කොටස් තුනට මම කියව විදිහට ඕගොල්ලන්ට පොයින්ට්ස් 10ක් එන්නේ නැති ලකුණු 10ක් එනවා පොයින්ට් 10.
ඊළඟට ගන්නවා SA ගැටේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කළ හැකි කාරණා මොනවාද? අනුවේගී ප්‍රත්‍යනුවේගී තන්තු විශ්නාන තන්තු ඒක ස්නායුසාධක විශ්නාන තන්තු වලට හරි දෙවෙනි එක ඇඩ්‍රිනලින් තයිරොක්සින් වැනි හෝමෝන් පොයින්ට්ස් දෙක ලකුණු දෙක රුධිර කැටි ගැසීමක් සිදුවීමට පැවතිය යුතු අවශ්‍යතා පට්ටිකා ආනිමුසයිල කැල්සියම් පොටෑසියම් ලකුණු 4යි ප්‍රතිශක්තිය යනු කුමක්ද කියන එක ඊළඟ ප්‍රශ්න වෙනවා මේකෙදී උත්තරය වෙනවා මෙන්න තුවාලයකට ආක්‍රමණික ව්‍යාධිජනකයන්ට හා ආගන්තුක ද්‍රව්‍යවලට එරෙහිව. එතන දෙකක් හරි අනුම ගන්න කියන්න ඕනේ. තුවාලයකට ආක්‍රමණික ව්‍යාධිජනකයන් හා ආගන්තුක ද්‍රව්‍ය ඒ තුනේ දෙකක් හරි අනුම ගන්න කියන්න ඕනේ. එරෙහිව දේහ ආරක්ෂණ යාන්ත්‍රණ මගින් ඇති කරන ප්‍රතිරෝධී තත්ත්වය. දේහ ආරක්ෂණ යාන්ත්‍රණ කියනකොට එක පොයින්ට් එකයි ප්‍රතිරෝධී තත්ත්වය කියනකොට එක පොයින්ට් එකයි පොයින්ට්ස් 3යි. දෙක පෘෂ්ඨාංශය තුළ පමණක් තියෙන ප්‍රතිශක්තිය ආකාරයේ අනුවර්තී ප්‍රතිශක්තිය. ඒකට ලකුණු 2යි. ස්වයං ප්‍රතිශක්ති රෝග ඇති කිරීමට හේතු මොනවද කියනවා ප්‍රවේණික සාධක ස්ත්‍රී පුරුෂ බව හඳුනාගත් පරිසර සාධක ඒ කරුණු තුනට පොයින්ට්ස් 3යි ලකුණු 3යි අසාත්මික සාමාන්‍ය අසාත්මිකතා රෝග ලක්ෂණ විදිහට කිවිසුම් යාම නාසයෙන් දියර ගැනීම කඳුළු ගැනීම හුස්ම ගැනීමේ අපහසුතා ඕනෙම 3ක් ලකුණු 3යි රුක්ක මජ්ජාවේ ගැඹුරට විදින රුක්කාණු වර්ගය යක්ෂ්ඨ මජ්ජාමය රුක්කාණු ඒකට ලකුණු 1යි. ඒ අනුව එතන ලකුණු 40යි 40 වැඩි කිරීම 2.5 100 ඇදෙනවා. හරි. ඒතකොට ඔන්න බලන්න දැන් ඔයගොල්ලෝ මේ වියෝගත පේපර් එකත් කම්ප්ලීට් කරගත්තා. ඒතරේ ප්‍රශ්න 4න් ඔයගොල්ලන්ට කොච්චරක් ලකුණු හම්බෙලාද කියලා. ඊට පස්සේ අපි රචනා පේපර් එකට මේ ගමම යමු. රචනා පේපර් එකේ තියෙන ප්‍රශ්න 4. මේකෙදි මම තෝරගන්න අවස්ථාවක් ඕන දෙලා නැහැ. මොකද මාක් එක හදාගන්න ටිකක් අපහසු වෙනවා. එතකොට අර ප්‍රශ්න 6කට මාක් එක හදන්න ඕන නිසා නමුත් මෙතන ගැටලුවක් වෙන්නේ නැහැ. විභාගයේ ඔයගොල්ලන්ට ඒක chance එකක් වෙනවනේ. අපි මෙතනදී 4ම ලියනවා. විභාගයේ ඔයගොල්ලන්ට 6කින් 4ක් තෝරගන්න ඕනේ. මෙතනදී 4ම ඔයගොල්ලන් ලියන්න වෙනවනේ. ඉතින් ඒ අර අමාරු දෙයට නොදෙසින් පුරුදුලා යන එක හොඳයි. හරි. යනවා ප්‍රශ්නවල පළවෙනි රචනා ප්‍රශ්න විදිහට මම දෙවෙනි පාඩමේ මේ සැරේ අරන් තියන්නේ ලිපිඩ පිළිබඳ විස්තර. ලියන්න කියන එක. ඒකට එතෙන්දී බලන්න ඔයගොල්ලෝ කොහොමද ඒක සඳහන් කරගෙන තියන්නේ කියලා. ඒකෙදි පොයින්ට්ස් ටික මම කියනවා. දැන් ලිපිඩ පිළිබඳ එහෙම ලොකුවට ඇවිල්ලා නැහැ. මේකෙදි පළවෙනි කොටස වෙනවා ලිපිඩ පිළිබඳ විස්තරයක් කියන්න. දෙවෙනි කොටස ජීවීන්ගේ ප්ලාස්මා පටලෙහි කෘත්‍ය පැහැදිලි කරනවා. එතකොට දැන් කාබෝහයිඩ්‍රේට් මීට කලින් විභාගයට ඇවිල්ලා තියෙනවා. ලිපිඩ ගැන ලොකුවට ඇවිල්ලා නැහැ. ප්‍රෝටීන ගැන දෙපාරක් සම්පාරම අහලා තියෙනවා. ලිපිඩ ගැන ලොකුවට අහලා නැහැ. ඒ නිසා අපිට ඒක ගෙස් කරන්න පුළුවන්. මේ පාරෙන් යන්න පුළුවන් කියලා. හරි. කෙසේ වෙතත් මේක එහෙම ගිය පාර ආපු එකම ආයේ මේ පාරෙන් යන්නත් පුළුවන්. මේකයි ස්වභාවය. ඒ නිසා අපි සියල්ලට සූදානම් වෙන්න යුතුයි. හරි. ඒකේ මම පොයින්ට්ස් ටික කියනවා පළවෙනියට ඒ කොටසේ. ඔයගොල්ලෝ හොඳට අහගෙන මේ පොයින්ට්ස් ටික ලකුණු කරගෙන උත්තර ඊට පස්සේ චෙක් කරගන්න. හරි. මම පටන් ගන්නවා මම ඉඳ තියතියි. හරි සැරසරට ඉඳ තියතියි කියන්නේ ක්‍රමක්‍රමයෙන්. එතකොට ඔයගොල්ලෝ මේ පොයින්ට් සේම් පොයින්ට් එක තමයි මම ඒක කරන්නේ. සැරසරට කියන්නේ මේක ඊළඟ පොයින්ට් එක කියලා. ජල බීතික විවිධාකාර හෝ විෂම ජාතිය දෙකෙන් එකක්. විශාල ජෛව අණු වුවද මහා අණු නොවේ. CHO අඩංගුය. HO අනුපාතය 2:1 නොවේ. සාපේක්ෂව H වැඩි නැත. උදාහරණ මේද. ග්ලිසරෝල් හා මේද අම්ල වලින් සෑදී. ග්ලිසරෝල්හි හයිඩ්‍රොක්සිල් කාණ්ඩ 3ට මේද අම්ල 3ක් එස්ටර් බන්ධන වලින් බැඳී ට්‍රයි ඒසයිල් ග්ලිසරෝල් සාදයි. මේද අම්ල කාබොක්සිල් කාණ්ඩයක් හා හයිඩ්‍රෝකාබන් දාමයක් දරයි. ජල බීතික වන්නේ හයිඩ්‍රෝකාබන් දාමය නිසාය. මෙහි ස්වභාවය මත ආකාර දෙකකි. संतृप्त මේද ඒ යටතේ හරි හයිඩ්‍රෝකාබන් දාම ද්විත්ව බන්ධන නොදරයි කාම උෂ්ණත්වයේ ඝන වේ උදාහරණ සත්ත්ව මේද බටර්
දෙවෙනි වර්ගයේ අසන්තෘප්ත මේද. හයිඩ්‍රෝකාබන් දාමේ ද්විත්ව බන්ධන දරයි. කාමර උෂ්ණත්වයේ ද්‍රව වේ. උදාහරණ ශාක මේද එළවලු තෙල්. සිස් අසන්තෘප්ත මේද හා ट्रांस असंतृप्त मेद लेस දෙවර්ගයකි. संतृप्त හා ट्रांस असंतृप्त මේදය අධිකව භාවිතය. දමන බිත්ති ඝන වීමට හේතු වේ. ෆොස්ෆොලිපිඩ තවත් වර්ගයක් වන අතර ග්ලිසරෝල් අණුවක් මේද අම්ල අණු දෙකක් හා ෆොස්ෆේට කාණ්ඩයෙන් සෑදෙන අතර ෆොස්ෆේට් කාණ්ඩයෙන් ඍණාරෝපණයක් ලබා දෙයි. हाइड्रोकार्बन वर्ग जल भीतिक अतर ඊට සම්බන්ධ කොටස් ජලකාමී වේ. ස්ටෙරොයිඩද ලිපිඩ වර්ගයකි. කාර්යභාර ලෙස ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කිරීම, ප්ලාස්මා පටලයේ තරල්මය බව පවත්වා ගැනීම, සංඥා අණු නැත්නම් හෝමෝන ලෙස ක්‍රියා කිරීම, කොලෙස්ටරෝල් සත්ව සෛල පටලවල සංඝටක ලෙස ක්‍රියා කිරීම. ඔන්න ඒ කොටසට අදාළ පොයින්ට්ස් ටික හරි. ඊට පස්සේ B කොටසට අදාළ ප්ලාස්මා පටලයේ කාර්යභාරය මම පොයින්ට්ස් ටික කියවන්න යනවා. සෛලවල සෛලෝප්ලාස්මය වට කිරීමෙන් බාහිස්සෛලීය පරිසරයේ අන්තක්සෛලීය සංඝටක වලින් භෞතිකව වෙන් කරයි. වරණීය පාරගම්‍ය ලෙස ද්‍රව්‍ය හෝමාරුව ආසන්න සෛල සමග සංනිවේදනයේ සෛල හඳුනා ගැනීම. හෝමෝන ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිශක්තිකරණ ප්‍රෝටීන වැනි ජෛව රසායනික අණු සඳහා ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරන ප්‍රෝටීන දැරීම. ඇතම් ප්‍රෝටීන සෛල සැකිල්ලට සම්බන්ධ වී සෛල හැඩය පවත්වා ගැනීම. ඇතම් ප්‍රෝටීන එන්සයිම ලෙස ක්‍රියා කිරීම. උදාහරණ ආහාර මාර්ග පිත්තදීව සුත්‍රාංගුලිකා දරන සෛලවල පටල පෘෂ්ඨයේ එන්සයිම උත්පත්ති. ඔන්න ඒතොරේ පොයින්ට්ස් ටික ඒකේ එතන පොයින්ට්ස් 13යි. ඊතර පොයින්ට්ස් ටික ඊළඟ අනිත් ඒ කොටසට අදාළව ඔක්කොම පොයින්ට්ස් එනවා 50 37යි 13යි විදිහට එන්නේ. ඒතර 50 වැඩි කිරීම 3 150. පළවෙනි ප්‍රශ්නෙට බලන්න ඔයගොල්ලෝ සාර්ථක වෙච්ච ප්‍රමාණය කොච්චරද කියලා. හරි එහෙනම් ඊළඟට යමු අපි දෙවෙනි ප්‍රශ්නයත් මම සාකච්ඡාවට ලක් කරනවා. ඒකෙදී අහන්නේ කෙලින්ම ද්විබීජපත්‍රයේ මුලෙහි හරස්කඩ. ඒතර ඒකෙදී ඔයගොල්ලන්ගේ රූප සටහන බලාපොරොත්තු වෙනවා. කලින් එකේදී රූප සටහනක් අවශ්‍ය වුණේ නැහැ. මේකෙදී රූප සටහනක් ඔයගොල්ලෝ අඳින්න අවශ්‍යයි. මෙන්න අභිධර්මය, මෙන්න බාහිකය, අන්තර්ධර්මය, පරිචක්ෂය, प्राथमिक साइलम प्राथमिक फ्लोर. आए तब एक कॉपी अंदर इन्होंने मूल केश अभी चार महीने में करना मूल केश में क्या ඔය ඔක්කොම රූප තියෙනවා රූපේ ඔක්කොම තියෙනවා නම් ලකුණු රූපෙට හම් වෙනවා 6ක්. හරි ලකුණු 6ක් රූපෙට හම් වෙනවා. ඒතර භාගයට කොටස් නම් කරලා තියෙනවා. දැන් ඒවා තීරණය කරන්න ගුරුවරයා දෙන්නේ. හරි. ඔයගොල්ලෝ රූපේ හරියට ඉඳලා කොටස් භාගයට නම් කරලා තියෙන. හරි ඒ වගේ එක කොටසක් දෙයක් අඩු වෙනවා. ඒ වගේ අවස්ථාවල සාධාරණව බලලා මේක තුනක් වගේ ලකුණු දෙන්න ඒගොල්ලෝ ක්‍රියා කරනවා. හැබැයි ඒක ගුරුවරයාගේ තීරණයක්. ගුරුවරයා ඒ එතන හොඳ කෙනා නෝ සමහර කලාවට පොයින්ට් එක දාලා හරි ලකුණු දෙන්න ඉඩ තියෙනවා. නමුත් එහෙම ගොඩක් කලාවට එහෙම වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්න එපා. හරි.
හරි මුලින්ම ඊට පස්සේ අපි ඒකේ පළවෙනි කොටසට ඒ කොටස් තුනකින් සමන්විතයි ABC කියලා. ඒකේ ඒ කොටසට අදාළ පොයින්ට් ටික අර විදිහටම අහගන්න. පිටතින්ම අභිචර්මය ඇත. එහි මූලකේශ ලෙස සමාන සෛල විශේෂණය වී ඇත. අභිචර්මය හා සනාර සිලින්ඩරය අතර බාහිකය ඇත. මෘදුස්තර සෛල වලින් සෑදී අන්තර්සෛලීය අවකාශ සහිතව බාහිකයේ ඇතුළතම අන්තස්චර්මය ඇත. තනි සෛල ස්තරයකි. අන්තර්සෛලීය අවකාශ නොදරයි. සුබෙරිනී භවනය වූ කැස්පාරියන් පටිය නිසා බාහික ඇපොප්ලාස්ටය සනාල ඇපොප්ලාස්ටයෙන් වෙන්ව ඇත. ඊට ඇතුළතින් පරිචක්‍රය ඇත. සෛල ස්තර දෙකක් හෝ තුනක් දරයි. ද්විබීජපත්‍රී ශාකවල විභාජනයක් කියාව දරන සෛල සහිතයි. පරිචක්‍රයට ඇතුළතින් සනාල පටක පවතී. ඝන මධ්‍ය හරයක් ලෙස ශෛලමය තරුවක හැඩයටත් ශෛලම පටකයේ බාහුව අතර ඇලිබඳු ප්‍රදේශයේ ෆ්ලෝයමද පවතී. ඔන්න ඒ කොටසට අදාළ පොයින්ට් ටික හරි. ඊට පස්සේ B කොටසට අදාළව ඒ කියන්නේ වෙනස්කම් ද්විබීජ හා එක බීජපත්‍රි මුලේ වෙනස්කම් ඒ ටිකට මේ පොයින්ට්ස් පහක් මම ලකුණු කරලා තියෙනවා. ඒවා වැඩි පොඩි පොයින්ට්ස් ගන්න හරි. ඒක බීජපත්‍රි මුලේ සනාල කලාපවල පිහිටුම වෙනස්ය. මධ්‍යයේ මෘදුස්තර සෛල හරයකි. ඒ වටා මාරුවෙන් මාරුවට ශෛලම හා ෆ්ලෝයම වගේ සැදුණු වලයක් ඇත. පරිචක්‍රයේ සෛල විභාජනයක් කියාව නොදරයි. ඔය පොයින්ට්ස් පහ තමයි B කොටසට අදාළ වෙන්නේ. C කොටසට අදාළව මේක තියෙන්නේ මූලකේශ හරහා ජලය ඇපොප්ලාස්ට පතෙන් සෛලම කරා ගමන් කිරීම පැහැදිලි කරන්නේ. ඒකට අදාළ තියෙන පොයින්ට්ස් ටික බලමු අපි. මොන කියනවා? ප්ලාස්ම පටලයට පිටතින් නැති සියලු දේ අයත්ය. සෛල බිත්තිය, බයිසෛලීය අවකාශ, වාහිනී වාහකාභාදී අජීවී සෛලවල අභ්‍යන්තරය. ජලය හා ද්‍රාව්‍ය සන්තතිකව ගලයි. මූලකේශවල ජලකාමී සෛල බිත්ති මගින් පාංශු ද්‍රාවණය ඉහළට ගැනීමද ප්‍රවේශයකි. ඉන්පසු බාහිකය වෙත ප්‍රවේශ වේ. අන්තස්චර්මයේ සුබෙරිනීභූත කැස්පාර් පටිය මගින් ඇපොප්ලාස්ටය අවහිර කරයි. මෙමගින් අනවශ්‍ය ද්‍රව්‍ය හෝ විෂ ද්‍රව්‍ය සනාල පටකයට ඇතුළු වීම වළක්වයි. ශෛලමයට ඒකරාශී වන ද්‍රව්‍ය ආපසු පාංශු ද්‍රාවණයට ගැනීමද වළක්වයි. ජලය ගැලීමේ ප්‍රතිරෝධය අඩුම පතය. ඔන්න එතකොට ඒකට දාලා පොයින්ට්ස් 13. C කොටස පොයින්ට්ස් 13යි, B කොටස පොයින්ට්ස් 5යි, A කොටස පොයින්ට්ස් 18යි. රූපයට ලකුණු 6යි. යන ඔක්කොම ලකුණු එතන ඇවිල්ලා ඇති 150ක් ගානට එනවා. ලකුණු 4 ගානේ දීලා තියෙන්නේ පොයින්ට්ස් ඔක්කොම 36ක් එන්නේ. 50ක් නෙමෙයි එන්නේ මේකෙදි 36යි, 18යි, 5යි, 23යි එතන, 23යි අතන එන්නේ 13යිනේ. 23යි කියන්නේ 36යි. එතෙන්දී 36 වැඩි කිරීම 4 144ක් එනවා. 144ට 6ක් එකතු වුණාම රූප සරණට දාලා ලකුණු 6 150. ඔන්න එතකොට ඒ ප්‍රශ්නෙත් හරි. එතකොට දැන් ඒ වගේ ලකුණු 4ක් එන ඒවා සමහර අවුල් ලකුණු 5ක් එන ඒ එක පොයින්ට් එකේ ලකුණු 5ක් දීපු අවස්ථා තියෙනවා නම් ප්‍රශ්න වල. එහෙමත් එනවා. ඉතින් යනවා එතකොට දැන් ලකුණු 5ක් වගේ වුණාම ඉතින් හොඳට පාඩම් කරපු ළමයට ගොඩක් ලේසි. ඒ පොඩි පොයින්ට්ස් ගන්නකින් එකපාර ලකුණු ටික හම්බ වෙනවනේ. එයාට සමහර වෙලාවට රචනා ප්‍රශ්නට යන්නේ පැය කාලක් වෙන්න පුළුවන්. හැබැයි අඩුවෙන් පොයින්ට්ස් ලියන කෙනාට ගොඩක් අවශ්‍ය සෑහෙන ලකුණු ගණනක් හැරෙනවා. පොයින්ට්ස් පොඩි ගණනක් හැලුණා. ඉතින් ඒක කොයිකට සූදානම් අපි යන්න ඕනේ. ගොඩක් ඒවා පොයින්ට් 50ක ඒවා තමයි දැන් ගොඩක් වෙලාවට ලැබෙන්නේ. ඊළඟ ප්‍රශ්න දෙකෙන් අහන්නේ මානව වෘක්කාණුවේ දල ව්‍යුහය. ඒ වගේ ප්‍රශ්න ගොඩක් ළමයි සමහර අය පටල ගන්නවා වෘක්කයේ දල ව්‍යුහය කියලා.
එම කඩලා ගන්න එපා. උත්කාණුව එක නමන්නේ. ඊට පස්සේ මුත්‍ර සැදීමේ ක්‍රියාවලිය. එතනත් ඔයගලන්ට උත්තරණ අඳින්න වෙනවා. උත්කාණුවේ උත්තරණ අඳින්න වෙනවා. ඊට පස්සේ කෙටි සටහන් වලින් තියෙනවා නිදාරියා වංශය, මහා අන්තය සහ කශිකාව කියන පොඩි කොටස් තුන. ඒ දෙකට අදාළව මම මාකින් එක ඔයගලන්ට ලින්ක් එකක් විදිහට දාන්නම් ડોකියුමන්ට් එකක් හදලා. ඒතර වීඩියෝ එකත් එක්ක ඔයගලන්ට ඒවත් හම්බ වෙනවා. ඒ අදාළ සම්පූර්ණ කරගන්න ඕන කොටස්. හරි එහෙනම් ඔන්න එතකොට වියෝග 14ක් රචනා ප්‍රශ්න දෙකක් සහ තව රචනා ප්‍රශ්න දෙකක ෆුල් පේපර් එකක තවත් අවසානයේ මෙතනින් සනිටුහන් වෙනවා. ඊළඟට අපි යන්නේ පස්වෙනි එක. අපේ අවසාන 12 ශ්‍රේණියට පමණක් තියෙන ප්‍රශ්න පත්‍රයට තමයි ඊළඟට අපි යන්නේ. ඒක නුදුරේදීම ඔයගලන්ට ලැබෙන්න සලස්වනවා. ඒතර ඒකෙදිත් ඔයගොල්ලෝ බලන්න ඒක මම ටිකක් අමාරු කරලා හදන්න ඉන්නේ. හරි. ඒතර ඔයගලන්ට ඒකත් සාර්ථක කරගන්න පුළුවන් නම් 12 ශ්‍රේණිය ඔයගලන්ට පුළුවන් කම්ප්ලීට් කියලා තාවුරු කරගන්න. එතනින් පස්සේ ඊට පස්සේ 13 ශ්‍රේණියට අදාළ මුළු සිලබස් එකෙම 13 විතරක් නෙමෙයි මුළු සිලබස් එකටම අදාළ තමයි ඊළඟ පේපර්ස් යන්නේ. ඒවා තනිකරම A level පේපර් එකට සමානයි. හරි. ඒ කිසිම දැන් කරන පේපර්ස් ටික 12 ශ්‍රේණියෙන් විතරනේ. ඊළඟ 6 7 8 9 10 කියන පේපර්ස් පහ සම්පූර්ණයෙන්ම A level පේපර් එකටම අනුරූප පේපර්ස්. හරි. හොඳයි. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අපි අවසන් වෙනවා. හොඳට සාර්ථකව මේ පේපර් හදාගන්න එකින් එක යනකොට. හරි. එහෙනම් මොටම ආයෙත්